හොඳයි. ඔයාලට මතක ඇති මෙන්න මේ වචන ටික දරුවනේ මතක තියාගන්න ඕන. මෙන්න මේ වචන ටික ආපහු මම අවධාරණය කරනවා. නුමුහුම් නුමුහුම් මතකද? නුමුහුම් මතකයිද? නුමුහුම් කියන වචනේ මතකද? මතකද නැද්ද? ඔව්. පරම්පරා ගානක් තිස්සේ ලක්ෂණ නොවෙනස්ව පැවතුනා නම් අන්න ඒකට මොකක්ද අපි කියන්නේ? නුමුහුම් ශාක කියලා අපි කියනවා. මෙන්ඩල්ගේ පරීක්ෂණවලදී මෙන්ඩල් භාවිතා කරලා තියෙන්නේ නුමුහුම් ගෙවතුමය ශාක. ඒ කියන්නේ ඒ භාවිතා කරන ගෙවතුමය ශාක පරම්පරා ගානක් තිස්සේ එයාගේ ලක්ෂණ නොවෙනස්ව ආපු ශාක වර්ගයක්. හරි. දෙවෙනි කාරණේ තමයි පරස්පර ලක්ෂණ යුගල. යම්කිසි සාධකයක් ලක්ෂණයක් ගත්තාම ඒ ලක්ෂණයේ තියෙනවා දෙආකාරයක්. දැන් උදාහරණයක් ගන්නකො මල්වල වර්ණය කියන දේ අපි ගත්තාම සුදු පාට මලුත් තියෙනවා කහ පාට මලුත් තියෙනවා. අන්න මෙන්න මේ වගේ දැන් ශාකයේ කඳ ගත්තාම උසේවක් තියෙනවා පිටියේවක් තියෙනවා. පළවල ස්වභාවය ගත්තාම රැලි සහිත පළක් තියෙනවා රැලි සහිත නොවන පළක් තියෙනවා. මෙන්න මේ වගේ යම්කිසි සාධකයකට අදාළව ලක්ෂණ දෙආකාරයක් තියෙනවා නම් ඒකට අපි කියනවා පරස්පර ලක්ෂණ යුගලක් කියලා. පරස්පර ලක්ෂණ යුගලක් කියලා කියනවා. එතකොට දැන් මතක නම් මට කියන්න යම්කිසි ලක්ෂණයක් තීරණය කරන්නේ මෙන්ඩල්ගේ පැහැදිලි කිරීම අනුව නම් සාධක කීයකින්ද? දෙකකින්. සාධක දෙකකින්. යම්කිසි ලක්ෂණයක් තීරණය කරන්නේ සාධක දෙකකින්. ඒ සාධක වලට පුතේ දැන් අපි වර්තමානයේ කියන්නේ මොනවද කියලාද හොයාගන්න තියෙන්නේ? ඥාන. එහෙනම් අපේ යම්කිසි ලක්ෂණයක් තීරණය කරන්නේ සාධක හෙවත් ඥාන දෙකකින්. හරිනේ? දැන් උදාහරණයක් ගන්නකො. ගෙවතුමය ශාකේ උස ගන්නකො. එතකොට ගෙවතුමය ශාකේ උස කියන එක තීරණය කරන්නේ ඥාන දෙකකින්. පැහැදිලිද? ඥාන දෙකකින්. ඒ ඥාන දෙකෙන් මේ බලන්න ඥාන වලින් යම්කිසි ඥානයක් ප්‍රමුඛයි නම් ඒ ඥානේ නිරූපණය කරන්නේ ඉංග්‍රීසි හොඩේ මොන අකුරින්? capital T. capital T අන්න හරි. T කියන්න බෑ පුතා capital ලකුණ. යම්කිසි ප්‍රමුඛ ලක්ෂණයකට අදාළ ඥානයක් අපි නිරූපණය කරන්නේ capital ලකුණකින්. එතකොට ප්‍රමුඛ ඥානයෙන්ද යටපත් වෙන ලක්ෂණ වලට අපි කියන්නේ නිලීන ලක්ෂණ කියලා. නිලීන ලක්ෂණ තීරණය කරන්නේ මොන ඥාන වලින්ද? simple T. නිලීන ලක්ෂණ තීරණය කරන්නේ මොන ඥාන වලින්ද? නිලීන ඥාන. නිලීන ඥාන අපි පෙන්වන්නේ මොන අක්ෂරයෙන්ද? simple ලකුණු වලින්. simple ලකුණකින්. පැහැදිලිනේ? එතකොට ඥාන දෙකම එක සමානයි නම් අපි කියන එකට මොකක් කියලාද? ඥාන සමයුග්මක අවස්ථාවේ තියෙන අවස්ථා දෙකක්. ප්‍රමුඛ ඥාන දෙකක්ම තියෙන්නත් පුළුවන්, නිලීන ඥාන දෙකක්ම තියෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රමුඛ ඥානයකුයි නිලීන ඥානයකුයි තිබුණොත් මොකද අපි කියන්නේ? විෂම යුග්මක අවස්ථාව. අන්න හරි. විෂම යුග්මක අවස්ථාව. දැන් මේ බලන්න. දැන් අපි හිතමු උස කියන ලක්ෂණය තීරණය කරන්නේ
උස කියන ලක්ෂණය තීරණය කරන්නේ කැපිටල් T ඥානයෙන් නම්. උස කියන ලක්ෂණය තීරණය කරන්නේ කැපිටල් T ඥානයෙන් නම්. ඒ වගේම කැපිටල් T ඥානය ප්‍රමුඛයි නම්. ඒක අපි නිරූපණය කරන්නේ කැපිටල් අකුරකින්. උස කියන ලක්ෂණය ප්‍රමුඛයි. එහෙනම් උස කියන ලක්ෂණය තීරණය කරන ඥානය අපි නම් කරනවා කැපිටල් T ඥානය කියලා. මිටි කියන ලක්ෂණය නිලීනයි නම් ඒක නිරූපණය කරන්නේ ඉංග්‍රීසි ශෝණේ මොන අකුරින්ද? සිම්පල් අකුරකින්. සිම්පල් අකුරකින්. එතකොට මෙන්න මේ නුහුම් ශාකයක් නම් එක්කෝ තියෙන්නේ කැපිටල් T එහෙම නැත්නම් තියෙන්නේ මොනවද? සිම්පල් T. පැහැදිලිද? එතකොට මම කියන්නේ දැන් මේ කැපිටල් T තිබුණොත් ඒ ශාකයේ උස ශාකයද මිටි ශාකයද? උස ශාකය. සිම්පල් T තිබුණොත් මිටි ශාකය. ඔව්. කැපිටල් T සිම්පල් T තිබුණොත් උස ශාකය. දැන් උසක දාල ඥානයකුත් තියෙනවා මිටි අදාළ ඥානයකුත් තියෙනවා. ඒ කියන්නේ ප්‍රමුඛ ඥානයයි නිදි ඥානය දෙකම තියෙනවා. ඒ වගේ වෙලාවල මතුවෙන්නේ මොන ලක්ෂණයද? මිටි ලක්ෂණය. ඔව් ප්‍රමුඛ ඥානයට අදාළ ලක්ෂණ උස අන්න උස. හරි? දැන් දරුවනේ ඔය ටික අපි කතා කරලා තියෙන්නේ. හරි? කවුරු හරි දරුවෙක් අද ඉස්සෙල්ලාම පාඩමට සම්බන්ධ වෙනවා නම් පොඩි ගැටලුවක් තියෙනවා. හේතුව මේ පාඩම මීට දවස් දෙකක් හෝ තුනක් දවස් දෙකකට පෙර තමයි ආරම්භ කරලා තියෙන්නේ. ඒ කියන්නේ පැය 4ක් මේ පාඩම දැන් උගන්වලා තියෙනවා. මම ඒ ඇයිට විසඳුමක් හදලා තියෙනවා. මේ විසඳුම තමයි පළවෙනි පාඩමයි දෙවෙනි පාඩමයි දෙකම මම රෙකෝඩ් කරලා YouTube එකට දාලා තියෙනවා. එතකොට අද මේ පාඩමට සම්බන්ධ වෙන දරුවන්ට අර මුල් පාඩම් දෙක තනියම අධ්‍යයනය කරන්න ඕන. අධ්‍යයනය කරලා සටහනත් එක්ක හදා ගන්න ඕන. මම ඒක සජීවී පන්තියක් විදිහටම රෙකෝඩ් කරලා තියෙනවා. සර් කොට ඥානේ කවදාවත් නෑ. ඒක හරි කොට මෙහෙම ඉන්නවා. සිම්පල් T ආවොත් මතුවෙන්නේ මොකද්ද? සිම්පල් T ආවොත් මතුවෙන්නේ මොකද්ද? මිටි ශාකය. මිටි. කොට කතාවක් නේ මිටි. කලින් කොට කතාවක් නේ කියන්නේ මිටි. තේරුණා? අන්න හරි. එතකොට නිදීන ලක්ෂණයක් මතුවෙන්න නම් ඥාන දෙකම නිදීන ඥාන වෙන්න ඕන. හරි? පැහැදිලි නේද? හරිනේ? හරිද? උදේ කැපිටල් T සිම්පල් T කියන මේ අවස්ථාව මතුවෙන්නේ මොනවාද? ප්‍රමුඛ ඥානීය ලක්ෂණ. රයිට්. පැහැදිලි නේද? සමහර විට අද ඉස්සෙල්ලාම සම්බන්ධ වෙන දරුවෙක් ආවොත් ඔහු ඒ දරුවට පොඩ්ඩක් ගැටලුවක් වෙනවාමයි. පාඩමෙන් අයින් වෙන්න එපා. අද දවසේ සම්බන්ධ වෙලා ඉඳලා YouTube එකට ගිහිල්ලා YouTube එකේ link එක ඕනේ අපිට මගේ නම type කරන්න වීඩියෝ ටික එනවා. මගේ නම type කරන්න වීඩියෝ ටික එනවා. මම ප්‍රවේණිය 1 කියලා දාලා තියෙනවා YouTube එකේ. ප්‍රවේණිය 1 ප්‍රවේණිය 2 කියලා දාලා තියෙනවා. ඉංග්‍රීසියෙන් දාලා තියෙනවා. ඒවා වෙනම අධ්‍යයනය කරන්න. හරි? right. දැන් අපි ඔන්න ඔතනට ටිකක් කතා කරලා තියෙන්නේ. අපි එතනින් පස්සේ කතා කරන්න යන්නේ. දැන් ඉස්සෙල්ලම මට කියන්න මෙන්ඩල් තමන්ගේ පරීක්ෂණ වල තෝරගත්තේ මොන වගේ ශාක දෙකක්ද ඉස්සෙල්ලම පළවෙනි පරීක්ෂණයේට මෙන්ඩල් තෝරගත්තේ මොන ශාකද නුමුහුම් උසමේ ශාකයි කියන්නේ නුමුහුම් मिट्टी में शाक है
නුමුහුම් උසමෑ ශාක සහ නුමුහුම් මිටිමෑ ශාක තමයි මෙන්ඩල් ඉස්සල්ලාම යොදාගත්තේ. මම ඔයාලට කිව්වා නුමුහුම් නම් අනිවාර්යෙන් මේක සමයුග්මක වෙන්න ඕනේ විෂම යුග්මක නෙවෙයි. එහෙනම් දරුවනේ මට කියන්න නුමුහුම් උසමෑ ශාකයේ තියෙන ජාන දෙක මොකක්ද? capital T capital T capital T උසමෑනේ උසනේ උසයි නුමුහුම් එහෙනම් අනිවාර්යෙන් නුමුහුම් උසමෑ ශාකයේ තියෙන ජාන දෙක capital T capital T. නුමුහුම් මිටි බරබර නුමුහුම් නම් එක වර්ග ජාන තියෙන්න ඕන. මිටි එන මොකද්ද? simple T simple T මෙන්න මෙන්ඩල් තමන්ගේ පරීක්ෂණ වලට භාවිතා කරපු ශාක දෙක. නුමුහුම් උසමෑ ශාකයේ ඥාන දෙක තමයි capital T. නුමුහුම් මිටිමෑ ශාකයේ ඥාන දෙක simple T. පැහැදිලිද? දැන් පළවෙනි පරීක්ෂණයේදී මෙන්ඩල් කරේ මොකද්ද? නුමුහුම් උසමෑ ශාකයේ පරාග නුමුහුම් මිටිමෑ ශාකයේ කලංකයේ මත තැවරුණා. ඒ කියන්නේ දරුවනේ ස්වපරාගණයක්ද පරපරාගණයක්ද? පරපරාගණය මේ බලන්න පුතා මේ බලන්න. ତොර මොකක්ද යා කරේ? නුමුහුම් මේ බලන්න නුමුහුම් උසමෑ ශාකයක්ුයි නුමුහුම් මිටිමෑ ශාකයකුයි හැදුනට පස්සේ නුමුහුම් උසමෑ ශාකයයි නුමුහුම් මිටිමෑ ශාකයයි හැදුනට පස්සේ මේ උස ශාකයේ පරාග ගෑවා නුමුහුම් මිටිමෑ ශාකයේ මලේ කරන්ති. කේ පරපරාගණි කරා. දැන් මට කියන්න නුමුහුම් උසමෑ ශාකයේ තියෙන ඥාන දෙක මොනවාද? capital T නුමුහුම් මිටිමෑ ශාකයේ තියෙන ඥාන දෙක මොනවාද? simple T දැන් මේ ශාකය පරාග හදනකොට මේ ශාකයේ ඩිම්බ හදනකොට මොකද වෙන්නේ? මෙන්න මේ ඥාන දෙක වෙන් වෙනවා. වෙන් වෙලා එක ඥානයක් යනවා එක ඩිම්බයකට අනිත් ඥානය යනවා අනිත් ඩිම්බයකට. හරි? ඇයි පුතා එහෙම යන්නේ? ඇයි ඥාන දෙක වෙන් වෙලා එහෙම යන්නේ? ජන්මාණු හදද්දී වෙන්නේ මොන විභාජනයේද? ඕන විභාජනය ඌර්ණ විභාජනයේනේ නේද? ජන්මාණු හදද්දී සිද්ධ වෙන්නේ ඌර්ණ විභාජනයේනේ. හරි. දැන් මේ බලන්න. දැන් එතකොට මෙයාගේ පරාගයි මෙයාගේ ඩිම්බයි ආවෙන්නේ. හරි? එතකොට මේ බලන්න. නවත්තන්න ඕන. හරි? මෙන්න මේ නුමුහුම් උසමේ නුමුහුම් මිටිමේ ශාක පරම්පරාව වෙනදුනවා P පරම්පරාව කියලා. දෙමෝපිය පරම්පරාව P. මේකට කියන්නේ P පරම්පරාව. හරි? දැන් මෙන්න මෙයා ජන්මාණු හදනකොට අපි කියමුකෝ පරාග හදනවා කියන්නේ පරාග හදනකොට මේ ඥාන දෙක ස්වාධීනව වෙන් වෙනවා. එක ඩිම්බයකට යනවා එක පරාගයකට යනවා එක ඥානයක් අනිත් පරාගයට යනවා අනිත් ඥානයක්. ඔන්න ඔහොම වෙන් වෙනවා. මෙයා ඩිම්බ හදනවනේ ඩිම්බ හදනකොට එක ඩිම්බයකට යනවා එක ඥානයක් අනිත් ඩිම්බයකට යනවා අනිත් ඥානයක්. ඒතර මේ හදලා තියෙන්නේ පරාග මේ හදලා තියෙන්නේ ඩිම්බ. තේරුන්නේ නැද්ද දරුවනේ? තේරුන්නේ නැද්ද? හරි පොඩ්ඩක් හිතමු. දැන් මේ තියෙන්නේ නුමුහුම් උසමෑ ශාකයක් නෙමෙයි. මෙයාගේ තියෙන ඥාන දෙක මේ උස තීරණය කරපු ඥාන දෙක මොකද්ද? capital T capital T. මේක නුමුහුම් මිටිමෑ ශාකයක් නේ. ඒ නුමුහුම් මිටි බව තීරණය කරේ මොන ඥාන දෙකෙන්ද? simple T. එතකොට
මෙයා මේ ශාකය හදනවනේ ප්‍රජනනය සඳහා පරාගය හදනවනේ. මෙයා හදන්නේ ඩිම්බ කියලා හිතන්නකෝ. එතකොට මෙයා පරාග හදනකොට මේ උස බව තීරණය කරපු ජාන දෙක වෙන් වෙලා එක පරාගයකට යනවා එක ජානයක්, අනිත් පරාගයට යනවා අනිත් ජානයක්. පරාගයකට දෙකම යන්නේ නෑ. දැන් මිනිස්සු හිතන්නකෝ ශුක්‍රාණු හදනකොට ජාන දෙකක් තියෙනවනේ. දැන් යම් ලක්ෂණයක් තීරණය කරන ජාන දෙකකින් එක ශුක්‍රාණුවකට යනවා එක ජානයක්, අනිත් එකට යනවා අනිත් ජානයක්. එහෙමනේ යන්නේ. අන්න ඒ වගේ දැන් මේ මෑ ශාකයේ උස තීරණය කරේ කැපිටල් T කියන ජාන දෙකකින්. උස කියන එක තීරණය කරේ කැපිටල් T කියන ජාන දෙකකින්. මෙයා ජන්මාණු හදනකොට අපි පරාග කියලා ශාක හදන ජන්මාණු වර්ග දෙකයිනේ තියෙන්නේ නේද? පරාගයි ඩිම්බයි හදන්නේ. අපි මෙයා පරාග හදනවයි කියලා. පරාග හදනකොට මේ උස තීරණය කරපු ජාන දෙක වෙන් වෙලා එක පරාගයකට එක ජානයක් යනවා, අනිත් පරාගයට තව ජානයක් යනවා. පැහැදිලිද? අපි හිතමු එක පරාගයකට ගියා කැපිටල් T, අනිත් පරාගයකට ගියා කැපිටල් T. එක වර්ග ජානෙ තියෙන්නේ. ඕනනම් මේක අපිට තියෙන්නේ මෙහෙම දෙකක් ලියන්න නැතුව එක වර්ගයේ හින්දා මෙහෙම ලියන්න පුළුවන්. එක වර්ගයකින් මෙහෙම ලියන්න පුළුවන්. කැපිටල් T ලියන්න පුළුවන්. එක වර්ගයේ පරාගය හැදෙන්නේ. හරි? ඊළඟට මෙයා ඩිම්බ හදනකොට එක ඩිම්බයකට යනවා සිම්පල් T, අනිත් ඩිම්බයකට යනවා අනිත් සිම්පල් T එක. එහෙනම් මෙයා හදන ඩිම්බ එකම වර්ගයේ වන වර්ග දෙකේ වර්ගය. එකම වර්ගය. ඒ හින්දා අපි දෙකක් ලියන්න ඕනේ. එකක් ලියමු සිම්පල් T. හරි? එතකොට නොමුහුම් උසමෑ ශාකයේ හදන පරාග වර්ගයේ කැපිටල් T, නොමුහුම් මිටිමෑ ශාකයේ හදන පරාග වර්ගයේ සිම්පල් T. දැන් මේ පරාගයයි මේ ඩිම්බයයි හා වෙනවා. දැන් හැදෙන්නේ මොකද්ද? කැපිටල් T simple T. දැන් මේක උසමෑ ශාකයක්ද මිටිමෑ ශාකයක්ද? උසමෑ ශාකය. උසමෑ ශාකයක්. ඇයි? හැම වෙලේම ප්‍රමුඛ ඥානයකුයි නිරිත ඥානයකුයි තිබුණොත් මතුවෙන්නේ මොන ඥාන ලක්ෂණයද? ප්‍රමුඛ ඥාන ලක්ෂණ. එහෙනම් මේ ලැබෙන්නේ මොන ශාකයක්ද? උස මේ මතක් කරන්න මෙන්ඩල්ගේ පළවෙනි පරීක්ෂණයේදී ලැබිච්ච ශාක සියල්ල මොන ශාකද? උසමෑ ශාක. මෙන්න මෙන්ඩල්ගේ නියම පැහැදිලි කරා. මෙන්න මෙන්ඩල්ගේ පළවෙනිීමේ සනාථ වුණා. මෙන්ඩල් ගත්තේ නොමුහුම් උසමෑ ශාකයකුයි නොමුහුම් මිටිමෑ ශාකයකුයි. නොමුහුම් උසමෑ ශාකයේ තියෙන්නේ කැපිටල් T ජාන දෙක. නොමුහුම් මිටිමෑ ශාකයේ තියෙන්නේ සිම්පල් T ජාන දෙක. නොමුහුම් උසමෑ ශාකය හදනවා පරාග කියන්නකෝ. පරාග හදනවා ඒ පරාග වලට යන්නේ කැපිටල් T. නොමුහුම් මිටිමෑ ශාකය හදන්නේ ඩිම්බ. ඒ ඩිම්බ වලට යන්නේ සිම්පල් T. මේ පරාගයයි මේ ඩිම්බේ හා වුණාම කැපිටල් T සිම්පල් T. මේක අපි කියනවා මොන ශාකයක්ද? උසමෑ ශාකය. මේ පරම්පරාව හඳුන්වනවා F1 පරම්පරාව කියලා. එහෙනම් මතකද මෙන්ඩල්ගේ පළවෙනි පරීක්ෂණයේදී මෙන්ඩල්ට ලැබුච්ච සියලුම ශාක මොන ශාකද? උසමෑ ශාක. මෙන්න මේක තහවුරු වුණා. දැන් දරුවනේ ප්‍රශ්න තියෙන ගහන්න. ප්‍රශ්න තියෙන ගහන්න. ඉස්සල්ලාම අද පාඩමට සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවද? ඒ කියන්නේ ප්‍රවේණීය පාඩමට ඉස්සල්ලාම සම්බන්ධ වෙන දරුවෝ ඉන්නවද? ඔව් සර්. ඔව්. ඔයාලා සිද්ධ වෙනවා කලින් පාඩම් දෙක අධ්‍යයනය තනියම අධ්‍යයනය කරන්න.
කලින් පාඩම් දෙක YouTube එකට ගිහිල්ලා මේ විදිහටම සජීවී උගන්වන පන්තියක් තියෙනවා. පන්ති දෙකක්. ප්‍රවේණි 1 ප්‍රවේණි 2 කියලා. ඒ දෙක අධ්‍යයනය කරන්න ඕන. ටියුටර් තියෙනව නේද? ටියුටර්. ඔව් සර්. ටියුටර් එකක් තියාගෙන මේ විදිහටම අධ්‍යයනය කරන්න. ඒ වීඩියෝ බලන්න. වීඩියෝ එකේ කෙලින්ම උගන්වන වීඩියෝ එකක් තියෙනවා. මේ වගේම උගන්වනවා. හරි සර්. right. එහෙනම් ගන්න පුතා. නිබන්ධනයේ 5 වෙනි පිටුව 5. නිබන්ධනයේ 5 වෙනි පිටුව. නිබන්ධනයේ 5 වෙනි පිටුව. right ගන්න. මෙන්ඩල්ගේ පළමු පරීක්ෂණයේ පහදා දීම. මෙන්ඩල් තෝරාගත් ශාකවල ලක්ෂණ. නොමු උසමෑ ශාක, නොමු මිටිමෑ ශාක. හරි? ලක්ෂණ තීරණය කරන ඥාන යුගල කියන තැන ලියන්න. නොමු උසමෑ ශාකවල ඥාන දෙක capital T. නොමු මිටිමෑ ශාකවල ඥාන දෙක simple T. පුරවන්න. සම්පූර්ණ කරන්න. හරි හරි දරුවනේ නෑ සර්. හරි මේ ටික ලියන්න එපා මේ ටික නෙමෙයි මේ ටික ලියන්න මේ ටික ලියන්නද මේ ටික සර් ඉවරයි. හරි ඔව්. ඊට පස්සේ පහලින් තියෙනවා පළමු පරීක්ෂණයේදී නුමුම් උස හා නුමුම් මිටි මේෂාක පරපරාගණය කිරීම. ඒකේ වැරදි කියලා කිව්වොත් තියෙන බලන්න. පළමු පරීක්ෂණයේදී නුමුම් උස එතකොට හදාගන්න ඉදිරි කියලා කපලා දාන්න නුමුම් උස ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? මනහා නුමුම් මිටිමේ පරපරාගණී. ඔව් එතන නුමුම් උස මේ එහෙම දාන්න උස මේ හා නුමුම් මිටිමේ පරපරාගණයක නෙවෙයි පරපරාගණය කිරීම. නුමුම් උස මේ සහ නුමුම් මිටිමේ පරපරාගණය කිරීම. හරි? උතන දැන් ලියන්න නුමුම් උස ශාක වල කියන්නේ තියෙන්නේ capital T. නුමුම් මිටිමේ ශාකයේ තියෙන්නේ simple T. මෙයා හතර ජන්මානු capital T. මෙයා හතර ජන්මානු simple T. හදාගන්න. ඊට පස්සේ capital T ඥානයයි simple T ඥානයයි හා වෙලා capital T simple T උස මේ ශාක හැදෙනවා. සම්පූර්ණ කරනවා. ළමයිගේ සහභාගීත්වය මදි. හරි? සාමාන්‍යයෙන් මේ පන්තියේ ඉන්න ළමයි 100 දෙකක් ඉන්නවා. නමුත් ඔන්ලයින් සම්බන්ධ වෙන්න ළමයි 80 ගණක් මදි. හරි? හරි සර්. හරි. තව ලියනා ඉන්නවද? හරි සර්. හරිනේ. right. දැන් පුතා පෙරලන්නකෝ මෙන්ඩල්ගේ දෙවන පරීක්ෂණයක් කතා කරානේ. එතන පෙරලන්නකෝ. මෙන්ඩල්ගේ දෙවන පරීක්ෂණයේ කියන දන්න පෙරලන්නකෝ. පෙරලලා මෙන්ඩල්ගේ දෙවන පරීක්ෂණය කියවන්න. මෙන්ඩල්ගේ දෙවන පරීක්ෂණය කියව ගන්න.
මෙන්ඩල්ගේ දෙවන පරීක්ෂණයේදී මෙන්ඩල් කරේ මොකක්ද කියලා කියව ගන්න. මොකක්ද පුතා මෙන්ඩල්ගේ දෙවන පරීක්ෂණයේදී කරේ? මොකක්ද දරුවනේ මෙන්ඩල්ගේ දෙවන පරීක්ෂණයේදී කරේ? පළමු පරම්පරාව ලැබුණ උසමෑශාක අතර ස්වපරාගණය වෙන්න සලස්සලා ඒකේ ලැබුණ බීජ හිතවලා හිටෙව්වා දෙක පරම්පරාව ලෙස හඳුන්වලා ඒ හිටෙව්වහම ලැබුණේ උසමෑශාකද මිටිමෑශාකද? සමාශාකයි මිටිමේශාකයි දෙකම. උසමෑශාකත් ලැබුණා මිටිමෑශාකත් ලැබුණා. හැබැයි දරුවනේ ලැබුණේ කිසියම් අනුපාතයකද? උසමෑශාක 3කට එක මිටිමේශාක අපි උදාහරණයක් ඇටියට මේ බලන්න. උදාහරණයක් ඇටියට අපි බීජ 400ක් හිටෙවුවා නම් ඒ 400ම පැලවුණා නම් උසමෑශාක කීයක් හැදෙනවද? මිටිමෑශාක කීයක් හැදෙනවද? උසමෑශාක 300 උසමෑශාක 300යි මිටිමෑශාක 100යි. අන්න හරි. දැන් මෙන්ඩල් ඊළඟට කරේ මොකක්ද දරුවනේ? මෙන්න මේ උසමෑශාක දෙකක් අරගෙන ඒ උසමෑශාක අතර ස්වපරාගණය වෙන්න සැලසුවා. හරි? මේක පුතා ලියන ඉවරද? හරි. එතකොට මෙන්ඩල් කරේ පළවෙනි පරම්පරාවේ ශාක අරගෙන ඒ ශාක වලට ස්වපරාගණය වෙන්න සැලසුවා. මම දැන් යන්නේ මෙන්ඩල්ගේ දෙවන පරීක්ෂණය පැහැදිලි කරන්න. ඉතින් පස්සේ තනි කරම අපි කතා කරන්නේ ප්‍රශ්න විභාගයට ප්‍රශ්න බව සාකච්ඡා කරනවා. එහෙනම් අවධානයෙන් ඉන්න. හරි? මේ බලන්න. එතකොට මෙන්ඩල් දෙවෙනි පරීක්ෂණයේදී කරේ පළවෙනි පරම්පරාවේ ශාක අතර ස්වපරාගණය වෙන්න සැලසුවා. මොනවාද පුතා පළවෙනි පරම්පරාවේ ශාක? F1 පරම්පරාවේ ශාක මොනවාද? උසගෙවතුමෑශාක. උසගෙවතුමෑශාක. පළවෙනි පරම්පරාවේ ශාක මේවනේ උසගෙවතුමෑශාක. ඒ කියන්නේ මොනවද ඒකට ඥාන දෙන්නේ? capital T simple T. හරි? මේ කියන්නේ පළවෙනි පරම්පරාවේ තවත් ශාකයක් capital T simple T. හරි? මේ කියන්නේ පළවෙනි පරම්පරාවේ උසගෙවතුමෑ ශාකයක්. මේ ශාකය capital T simple T. මේ කියන්නේ capital T simple T. දැන් මට කියන්න මේ ශාකයේ ජන්මාණු හදද්දී පරාග හෝ ඩිම්බ හදද්දී එකම ජන්මාණු වර්ගයක්ද හැදෙන්නේ ජන්මාණු දෙවර්ගයක්ද? ජන්මාණු දෙවර්ගයක්. එක ජන්මාණුවකට යනවා capital T දාණය. අනිත් ජන්මාණුවට යනවා මොකද්ද? simple T දාණය. මෙයා හදන්නේ පරාග නම් පරාග වර්ග දෙකක් හැදෙනවා. capital T කියන ඥානයේ ගියපු එක පරාග වර්ගයක් හැදෙනවා. simple T ඥානයේ ගියපු තවත් පරාග වර්ගයක් හැදෙනවා. මෙයා හදන්නේ ඩිම්බ නම් හරි ඩිම්බක් වර්ග දෙකක් හැදෙනවා මොනවද? capital T simple T. හරි
එතකොට දරුවනේ අපි දන්නේ නේ මොන පරාගය මොන ඩිම්බයක හාවේද කියලා. ඒක අහපු දෙයක් නේ. නේද? මොන පරාගය මොන ඩිම්බයක සම්බන්ධ වෙයිද කියලා අපි දන්නේ නේ. ඒතර මෙන්න මේ ඩිම්බ පරාග වලට අපි කියන ජන්මාණු. ඒතර මෙන්න පළවෙනි පරම්පරාවේ අය හදපු ජන්මාණු වර්ග. අපි හිතමු මෙන්න මේ ජන්මාණුවයි සම්බන්ධ වුණා නම් මොනවද හැදෙන ඥාන දෙක? capital T capital T capital T උස්ස ගෙවතුමේ ශාකයක්ද මිටි ගෙවතුමේ ශාකයක්ද? උස්ස මේ ලැබෙන්නේ උස්ස ගෙවතුමේ ශාකයක්. හරි. අපි හිතමු මේ ජන්මාණුවයි හා වුණා කියලා සම්බන්ධ වුණා කියලා. අපි දන්නේ කොහොම වෙයිද කියලා. එතකොට මොකද ඥාන දෙක? මෙතනින් එන්නේ capital T මේගාවේ simple T මොකද්ද මේක? උසගේවතුමා උසගෙවතුමේ ප්‍රමුඛ ඥාන එකක් තිබුණොත් අනිවාර්යයෙන්ම මතුවෙන්නේ ප්‍රමුඛ ඥාන ලක්ෂණය. මෙතන ප්‍රමුඛ වෙන්නේ උසනේ. හරි. අපි හිතමු මේ ජන්මාණුවයි හාවුණයි කියලා මොකද ලැබෙන්නේ? capital T simple T උසද මිටිද? උස ගෙවතුමේ ශාක. උස ගෙවතුමේ. අපි හිතමු මේ ජන්මාණුවයි මේකයි හාවුණයි කියලා. මේ ජන්මාණුවයි මේකයි මොකද වෙන්නේ? simple T simple T උස ගෙවතුමේ ශාකයක්ද මිටි ගන්න? මිටි මිටි ගෙවතුමේ ශාකයක්. මිටි ගෙවතුමේ මෙන්න මේ පළවෙනි පරම්පරාවෙන් හදන මේ පරම්පරාවට කියනවා F2 පරම්පරාව කියලා. F2 පරම්පරාව. මේ පරම්පරාවට අපි කියන්නේ F2 පරම්පරාව. එහෙනම් දැන් මම කියන්නේ පළවෙනි පරම්පරාවේ ශාක වලට ස්වපරාගණය වෙන්න සලස්සලා ඒ බීජ හිටෙව්වම ලැබුණා උස ගෙවතුමේ ශාකත් ලැබුණා මිටි ගෙවතුමේ ශාකත් ලැබුණා. හැබැයි දරුවනේ ඔයාලට පේනවද උස ගෙවතුමේ ශාක කීයකටද? 3කට. මිටි ගෙවතුමේ ශාක ලැබුණා කීයක්ද? 1ක්. මෙන්න මේක නේද මෙන්නලට ආවේ. ඔව් මෙන්න මෙන්නල්ගේ නියමය ඔප්පු කරා. මෙන්නල්ගේ දෙවෙනි පරීක්ෂණය ඔප්පු කරලා පෙන්නනවා. මෙන්නල්ට ආවේ දෙවෙනි පරම්පරාවේදී උස ගෙවතුමේ ශාක 3කට මිටි ගෙවතුමේ ශාක 1ක අනුපාතයෙන් තමයි ලැබුණේ. මෙන්න මෙහිමයි දරුවනේ එක ලැබුණේ. පැහැදිලිද නැද්ද? පැහැදිලි sir හරි. එහෙනම් ගන්න පුතා මෙන්නල්ගේ දෙවන පරීක්ෂණය පහදා දීම. මෙන්නල්ගේ දෙවන පරීක්ෂණය පහදා දීම. උස ප්‍රමුඛ ලක්ෂණය එතන ලියන්න capital T. උස ප්‍රමුඛ ලක්ෂණය එතන ලියන්න capital T. මිටි නිරීල ලක්ෂණය එතන ලියන්න simple T. සර් ආයි කියන්න බැයි සර්. ඔගේ පුතා තියනවා නේද මේ 6 වෙනි පිටුවේ මෙන්නල්ගේ දෙවන පරීක්ෂණ පහදා දීම කියලා තියෙනව නේද? ඔව් සර්. ඔව් එතන පුතා බලන්න පහලින් තියෙනවා උස ප්‍රමුඛ ලක්ෂණය කියලා තියෙනව නේද? ඔව් සර්. එතන ලියන්න capital T. උස ප්‍රමුඛ ලක්ෂණය කියන දර ලියන්න capital T. හරි. මිටි නිලීන ලක්ෂණය කියන දර ලියන්න simple T. මිටි නිලීන ලක්ෂණය කියන දර ලියන්න simple T. හරි දරුවනේ? sir හරි. සර්. දැන් පුතා පහලින් තියෙනවා F1 පරම්පරාව. ඒ කියන්නේ නුමු උසමය ශාකයි නුමු මිටිමය ශාකයි පරපරාගණය කළ ලැබිච්ච ශාක වලට කියන්නේ F1 පරම්පරාව.
මේ තියෙන්නේ F පරම්පරාවේ ශාක දෙකක්. ශාක. ඒ ශාක ස්ව පරාගණය කරාම තමයි මෙන්න මේ ජන්මාණු හැදුනේ. ඒ ජන්මාණු හාවුනාම හැදෙන පරම්පරාවට අපි කියන්නේ F2 පරම්පරාව. F2 පරම්පරාවේ capital T capital T capital T simple T capital T simple T simple T simple T. ඒ කියන්නේ උස මිටි සම්පූර්ණ කරනවා. නිබන්ධනයේ පස්වෙනි පිටුවේ තියෙන ටික සම්පූර්ණ කරන්න. හරිද පුතා? ඉවරයි සර්. තව ලියන අය ඉන්නවද? ඔව් සර්. හරි. ඉවරද දරුවනේ? ඉවරයි සර්. තව ලියන අය ඉන්නවද? නෑනේ. right. එතකොට දැන් ඔයාලට මේ බලන්න දැන් මෙතන අපි අධ්‍යයනය කරේ ගෙවතුමෑවල උස හා මිටි කියන ලක්ෂණය ආවේනිගත වෙන විදිහ නේද? ඔව්. එතකොට එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට ලක්ෂණ ආවේනිගත වෙන්නේ එක ලක්ෂණය ලියන්නේ. එක ලක්ෂණයක්ද එක පරම්පරාවකට අනිත් පරම්පරාවට යන්නේ? නෑ. දැන් හිතන්නකෝ ගෙවතුමෑ ශාකයේ උස බව මිටි බව මල් වල වර්ණය ඵලවල වර්ණය ඵලවල ස්වභාවය කඳේ ස්වභාවය මුල් වල ස්වභාවය ඒ වගේ ලක්ෂණ ගොඩාක් ඊළඟ පරම්පරාවට ගමන් කරනවා නේද? දැන් දරුවනේ ඔයාලට මේ විදිහට ඔයාලට දෙමව්පියන්ගේ මවගෙන් සහ පියාගෙන් ආවේ උස කියන එකයි මිටි කියන එකයි විතරද ආවේ? නෑ. නෑ ඔච්චර එනවද? නහයේ ස්වභාවය, කන්වල ස්වභාවය, ඇස්වල ස්වභාවය, අත්තල ස්වභාවය, ඇඟිලි උච්ච ලක්ෂණ ඒ පරම්පරාවෙන් පරම්පරාව ආවේනිගත වෙනවද?
හැබැයි මෙතන අපි අධ්‍යයනය කරලා තියෙන්නේ එක ලක්ෂණයක් එක પરම්පරාවකින් ඊළඟ પરම්පරාවට යන්නේක විතරයි නේද? තේරෙන්නේ නැද්ද? ඇයි දරුවනේ එක પરම්පරාවකින් දැන් මේ දෙමව්පියන්ගේ තියෙන ලක්ෂණ ඔයාලට ආවේ එක ලක්ෂණයක් විතරද ආවේ? නෑ. කොච්චර එනවද? සමේ වර්ණයේ තීරණය කරන ලක්ෂණ දෙමව්පියන්ගෙන් එනවා, උසේ ස්වභාවය දෙමව්පියන්ගෙන් එනවා, කන්වල ස්වභාවය කියන දේ දෙමව්පියන්ගෙන් එන්නේ. ඒතකොට ලක්ෂණ විශාල ප්‍රමාණයක් එක પરම්පරාවකින් ඊළඟ પરම්පරාවට ගමන් කරනවා. හැබැයි දරුවනේ අපි අධ්‍යයනය කරනකොට ඕලෙවල් මට්ටමේදී අධ්‍යයනය කරන්නේ එක ලක්ෂණයක් ආවේනිගත වෙන ආකාරය විතරයි. තේරුණාද? දැන් මේ පළවෙනි પરම්පරාවේ ශාක වලින් දෙවෙනි પરම්පරාවට ලක්ෂණ ගොඩක් එනවා. මල් වල ස්වභාවය, කඳේ ස්වභාවය, පත්‍ර වල ස්වභාවය, පුෂ්ප වල ස්වභාවය, පුෂ්ප වල වර්ණය, ඒ වගේ ගොඩක් ඒවා මේ පළවෙනි પરම්පරාවේ දෙවෙනි પરම්පරාවේ එනවා. ආවට අපි අධ්‍යයනය කරන්නේ එක ලක්ෂණයක් ආවේනිගත වෙන ආකාරය පිළිබඳ පමණයි. පැහැදිලිද පුතා? පැහැදිලි නේද? පැහැදිලි සර්. ඒ කියන්නේ එක ලක්ෂණයක් ඊළඟ දැන් කඳේ ස්වභාවයේ උසද පිටිද? ඒතර උසේ ස්වභාවය පිළිබඳ පමණයි නේද අපි අධ්‍යයනය කරන්නේ. නේද? ඒක පැහැදිලි නැති අය ඉන්නවද මට කියන්න? ඔව් සර්. පැහැදිලි නෑ. පැහැදිලි නෑ. නෑ සර්. හරි. දැන් දරුවනේ ගෙවතුමේ ශාකයේ උසහා මිටි බව කියන්නේ එක ලක්ෂණයක් නේද? ඔව්. එක්ක උස එක්ක මිටිනේ එක ලක්ෂණයක්. තව ලක්ෂණ මට කියන්න. ගෙවතුමේ ශාකයේ තියෙන ලක්ෂණ මට කියන්න. පාත්‍රවල මල් පාත්‍රවල ස්වභාවය, මල් වල වර්ණය, පුෂ්පවල බීජවල වර්ණය, බීජවල විශාලත්වය, බීජවල ස්වභාවය, පත්‍රවල ස්වභාවය, මුල්වල ස්වභාවය, ඒවා ඔක්කොම ගෙවතුමේ ශාකයේ ඊළඟ પરම්පරාවට ගමන් කරනවා නේද? කතා කරන්නේ. ඔව් සර්. හැබැයි අපි මේ ලක්ෂණ ඔක්කොම ඊළඟ પરම්පරාවට යන්නේ අධ්‍යයනය කරනවද? නෑ. නෑ. අපි අධ්‍යයනය කරන්නේ එක પરම්පරාවකින් ඊළඟ પરම්පරාවට ගමන් කරන ලක්ෂණ කීයක් පිළිබඳවද? එක ලක්ෂණයක්. උසේ ස්වභාවයේ කියන ලක්ෂණය ඊළඟ પરම්පරාවට යන්නේ කොහොමද? එහෙම නැත්නම් මල් වල වර්ණයේ කියන ලක්ෂණය යන්නේ කොහොමද? එහෙම නැත්නම් ඵලවල ස්වභාවයේ කියන ලක්ෂණය යන්නේ කොහොමද? හරි? හැබැයි අපි මල් වල වර්ණයයි උසයි කඳේ ස්වභාවයයි ඒ ඔක්කොම එකට යන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන්නේ නැහැ. ඒවා A level වලටම තියෙනවා. O level වලදී එක් ලක්ෂණයක් ආවේනිගත වන ආකාරයේ පිළිබඳ පමණයි අපි අධ්‍යයනය කරන්නේ. මල් වල වර්ණය කොහොමද ඊළඟ પરම්පරාවට ගමන් කරන්නේ? එකයි එක ලක්ෂණය. උසේ ස්වභාවය කොහොමද ඊළඟ પરම්පරාවට ගමන් කරන්නේ? එක ලක්ෂණය. බීජ වල ස්වභාවය කොහොමද ඊළඟ પરම්පරාවට ගමන් කරන්නේ? එක ලක්ෂණයයි. අන්න ඒ වගේ එක ලක්ෂණයක් පමණ ආවේනිගත වන ආකාරයේ පිළිබඳව දරුවනේ අධ්‍යයනය කිරීමට අපි කියනවා ඒකාංග මුහුමක් කියලා. ඒකාංග මුහුම. ඒකාංග මුහුම. ඒකාංග මුහුමක් කියන්නේ මොකද්ද? එක් ලක්ෂණයක් පමණක් ආවේනිගත වන ආකාරය. එක් ලක්ෂණයක් පමණක් ඊළඟ પરම්පරාවට ගමන් කරන ආකාරය පිළිබඳ අධ්‍යයනය කිරීමට අපි කියනවා
ඒකාංග මුහුමක් කියලා. පැහැදිලිද නැද්ද? පැහැදිලි සර්. පැහැදිලි නේද? ඉස්සලම දරුවෝ දෙන්නෙක් කිව්වා පැහැදිලි නැහැ කියලා. ඒ දරුවෝ දෙන්න මම ආයෙත් අහනවා පැහැදිලිද නැද්ද? පැහැදිලි සර්. පැහැදිලි. හරි රයිට්. බලන්නගේ අපි මේ අදම සටහන පහලින් තියනවා නේද ඒකාංග මුහුමක් යනු කියලා. තියෙනව නේද? ඔව් සර්. ඔව් සර්. එතන ලියන්න. එක් ලක්ෂණයක් මොකද සර් කිව්වේ? පුතා මේ සටහන පහලින් තියෙන නේද ටියුට් එකේ ඒකාංග මුහුමක් යනු කියලා. නේ? ඔව්. අන්න එතන ලියන්න. එක් ලක්ෂණ තියෙනවා සර්. එක් ලක්ෂණයක් ආවේනිගත වන ආකාරය එක් ලක්ෂණයක් ආවේනිගත වන ආකාරය එක් ලක්ෂණයක් ආවේනිගත වන ආකාරය අධ්‍යයනය කිරීම එක් ලක්ෂණයක් පමණක් ආවේනිගත වන ආකාරය අධ්‍යයනය කිරීම ඒකාංග මුහුම ලෙස හැඳින්වේ. ඒකාංග මුහුම ලෙස හැඳින්වේ. ඒකාංග මුහුම ලෙස හැඳින්වේ. ඒකාංග මුහුම ලෙස හැඳින්වේ. හරි? හරිද පුතා වැඩේ? හරි සර්. හරි. අපි තව ප්‍රශ්නයක් අධ්‍යයනය කරමු. ටියුට් එකේ අවසාන පිටුවේ ඉඳ තියෙනව නේද? ඔව්. හරි. අවසාන පිටුවේ ලියන්න මම මේ කියන ප්‍රශ්නේ ලියන්න. අවසාන පිටුවේ ලියන්න මම මේ කියන ප්‍රශ්නේ ලියන්න. නුමුහුම් සර් ටියුට් එකේ අවසාන පිටුවේද? ඔව් ටියුට් එකේ අවසාන පිටුවේ කවරයක් තියෙනවනේ. ඒ කවරේ ඇතුල් පැත්තේ හිස් නේද? ඔව් සර්. ඔව්. ඒ හිස් නැති අය කොතන හරි කමන්නේ ටියුට් එකේ මේ මැද හරිය ලියන්න එපා. අවසාන කොලේ හරි ඉස්සරහ කොලේ හරි හිස් තරක ලියා ගන්න මේ ප්‍රශ්නේ. ප්‍රශ්නයක් මම දෙන්නේ ආ. ලියන නුමුහුම් දම්පාට පුෂ්ප සහිත මේෂාකයක් සහ දම්පාට පුෂ්ප සහිත මේෂාකයක් සහ දම්පාට පුෂ්ප සහිත මේෂාකයක් සහ ඒක තමයි පුතා මම කිව්වේ ඒක ලියන්න කොතන හරි ඔය ටියුට් එකේ පිටිපස්සේ හරි ඉස්සරහ හරි ඉඳින් ලියා ගන්න. මම මේ ප්‍රශ්නයක් දෙන්නේ. ඉස්සරහ හරි ඉඳින් ඔය ටියුට් එකේ ඉඳින් ලියා ගන්න. මම මේ ප්‍රශ්නයක් දෙන්නේ. හරි? නුමුහුම් දම්පාට පුෂ්ප සහිත මේෂාකයක් සහ
සුදු පාට පුෂ්ප සහිත මේෂාකයක් නුමුහුම් සුදු පාට පුෂ්ප සහිත මේෂාකයක් මේෂාකයක් තෝරා ගන්නා ලදී තෝරා ගන්නා ලදී තෝරා ගන්නා ලදී දම්පාට පුෂ්ප प्रमुख लक्षणे लेसा मवाई क्या नंबर है प्रमुख लक्षणे लेसा सुदुपाट पुष्प Sai කියනකො. मवाई क्या ना सुदुपाट पुष्प निलीन लक्षणे लेसा सुदुपाट पुष्प निलीन लक्षणे लेसा सलकन्न ओनमते मම ආපහු කියන බලා ගන්න හරි දරුවනේ ආය කියනවා එහෙනවද එහෙනම් සර් හරි ඔන්න බලන්න ආපහු ඇහෙන නුමුහුම් දම්පාට පුෂ්ප සහිත මේෂාකයක් හා නුමුහුම් දම්පාට පුෂ්ප සහිත මේෂාකයක් සහ නුමුහුම් සුදු පාට පුෂ්ප සහිත මේෂාකයක් නුමුහුම් සුදු පාට පුෂ්ප සහිත මේෂාකයක් තෝරා ගන්නා ලදී ඉන්නවා කියන්න තෝරා ගන්නා ලදී හරි දම්පාට පුෂ්ප සහිත වීම ප්‍රමුඛ ලක්ෂණයේ ලෙසත් එහෙම නේද මම කිව්වේ ඔව් සර්. ප්‍රමුඛ ලක්ෂණයේ ලෙසත් සුදු පාට පුෂ්ප සහිත වීම නිලීන ලක්ෂණයේ ලෙසත් සලකන්න වරහන් ඇතුලේ ලියන්න දම්පාට පුෂ්ප ඇති කරන ඥානය capital W ඒකත් සර් මෙතනම ලියා ගන්න උනේ. ඒක වරහතුලේ සුදු පාට පුෂ්ප වලට අදාළ ඥානය simple W
ලෙස සලකන්න. ලෙස සලකන්න. දම්පාර පුෂ්ප ඇති කරන ඥානයේ කැපිටල් W, සුදු පාර පුෂ්ප ඇති කරන ඥානයේ සිම්පල් W. අය පුතා දම්පාර පුෂ්ප ඇති කරන ඥානෙට මම කැපිටල් අපලක් දැම්මේ. ඇයි ප්‍රමුඛ ඥානය. ප්‍රමුඛ ඥාන. දම්පාර කියන්නේ ප්‍රමුඛ ලක්ෂණය. හැම වෙලේම ප්‍රමුඛ ලක්ෂණයේ තීරණය කරන ඥානයට දාන්නේ කැපිටල් ලකුණක්. සුදු පාට පුෂ්ප කියන්නේ නිලීන ලක්ෂණයක්. නිලීන ලක්ෂණයේ තීරණය කරන ඥානයට දාන්නේ සිම්පල් ලකුණක්. ලෑස්තිද? ලියාගත්ත නේද? ඔව් සර්. ඔව්. දැන් දරුවෙක් වගේ අහන්න දුන්නා මේ ප්‍රශ්නයක්. පෞද්ගලික පාඩම් කොහොමද ආවරණය කරගන්නේ කියලා මේ පාඩමේ. ඇයි පුතේ මම දැන් කිව්වේ මීට පෙර මම පැය 4ක් මේ පාඩම උගන්වලා තියෙනවා. හරි ඒ පැය 4 එක දවසක් පැය 2යි, තව දවසක් පැය 2ක් ඉගෙනුවා. ඒ පැය දෙකේ පාඩම් දෙක YouTube වල දාලා තියෙනවා වෙන වෙනම. හරි? ප්‍රවේණ විද්‍යාව 1, ප්‍රවේණ විද්‍යාව 2 කියලා. එතකොට YouTube එකට ගිහිල්ලා මගේ නම ටයිප් කරලා හොයා සර්ච් කරන්න. මගේ YouTube channel එක ඔයාලට හම්බ වෙයි. ඒ channel එක ගිහින් බලන්න. ඒ channel එකේ තියෙනවා ප්‍රවේණ ඉංග්‍රීසියෙන් තියෙන්නේ ප්‍රවේණ විද්‍යාව 1, ප්‍රවේණ විද්‍යාව 2 කියලා තියෙනවා ලකුණු. ප්‍රවේණ විද්‍යාව 1 වීඩියෝ එක අරගන්න. අරගෙන ටියුට් එක ළඟ තියාගන්න. තියාගෙන පාඩම ගන්නනවා එහෙම පිළිම තියෙනවා. ඒ නෝට් එකත් එහෙම දෙනවා. ඉවර කරන්න. දෙවෙනි ප්‍රවේණ විද්‍යාව දෙවෙනි ටියුට් දෙවෙනි එක ගන්න. අධ්‍යයනය කරන්න. ටියුට් එක සම්පූර්ණ කරගන්න. වැඩි ඉවරයි. පැහැදිලි නේද? පැහැදිලිද? හරි. ලියන්න පළවෙනි ප්‍රශ්නේ 1. අපි කෑල්ලෙන් කෑල්ල කරගෙන යන්න. ප්‍රශ්නේ කරගෙන යන්න 1. නොමුහුම් දම්පාට පුෂ්ප ඇති කරන දම්පාට පුෂ්ප යන ලක්ෂණයට අදාළ නොමුහුම් දම්පාට පුෂ්ප ඇති කිරීමට අදාළ ඥාන යුගල ලියන්න. ඥාන යුගල ලියන්න. දම්පාට පුෂ්ප ඇති කරන පුෂ්ප ඇතිවීමට අදාළ ඥාන යුගල ලියන්න. 2 නුමුහුම් සුදු පාට පුෂ්ප ඇති කරන ශාකයේ ඥාන යුගල ලියන්න. ඥාන යුගල ලියන්න. හරි. ඔය දෙයක් කරන්න ඉස්සරහ ඩකලටි කරමු. ඔය ප්‍රශ්න දෙක කරන්න බල කියන කරන්න. ඔය ඉස්සරහ කරන්නකෝ. නුමුම් දම්පාට පුෂ්ප ඇති කරන ශාකයේ ඥාන දෙකයි. නුමුම් සුදු පාට පුෂ්ප ඇති කරන ඥාන දෙකයි කියන්නේ. හොඳට මතක තියාගන්න නුමුම් නම් එකම වර්ගයේ ඥාන දෙකක් තියෙන්න ඕන. හරි? දැන් මේ වෙද්දි මම ඔයාලට කියලා දීලා තියෙනවා මෙතනින් ප්‍රමුඛ එක්කෙනා දම්පාට මල්. හරි? නිලීන ලක්ෂණයේ සුදු පාට මල්. දම්පාට ඇති කරන ඥානයේ කැපිටල් W. සුදු පාට ඇති කරන ඥානයේ සිම්පල් W. හරි? ගොඩක් දරුවෝ කරයි කියලා මට සංඥා කරනවා. හොඳයි අමාෂා. ඔව්.
Very good. Good. Very good. Very good. හරි. ඔගේ මහන්සියේ ප්‍රතිඵල තියෙනවා සතුටුයි. හොඳයි very good. ප්‍රවේණ විද්‍යාව විතරයි පුතා ටිකක් හරි හිතන්න දෙයක් දී විද්‍යාවේ තියෙන්නේ. අනිත් ඔක්කොම පාඩම් කරගන්න තියෙන්නේ නියමයි. හොඳයි. හරි good. හරි නේද? අද ඉස්සලම පාඩමට සම්බන්ධ වුණා නම් කවුරු හරි දරුවෙක් ඔබත් මේ தත්ත්වයට එනවාමයි වැඩ ටික කරගෙන ගියොත්. හරි. හොඳයි very good. මේ බලන්න. දැන් පුතා මම කිව්වා නුමුහුම් නම් අනිවාර්යෙන්ම එකම වර්ගයේ ජාන දෙකක් තියෙන්න ඕන. දම්පාටනේ. එහෙනම් දම්පාට ඇති කරන්නේ මොන ජානයෙන්ද? capital W. නුමුහුම්නේ. එහෙනම් මේ නුමුහුම් දම්පාට මල් ඇති කරන ජාන දෙක capital W. සුදු පාට කියන්නේ නිලීන ලක්ෂණය. නිලීන ලක්ෂණය ඇති කරන්නේ මොන ජානයෙන්ද? simple W. හරි. එහෙනම් නුමුහුම් සුදු පාට කියන්නේ simple W. හරිද පුතා? හරිද? හරි sir. right. හරි සර්. right. තුන්වෙනි ප්‍රශ්නේ. අපි ප්‍රශ්නේ කරගෙන යමු. තුන්වෙනි එක. නුමුහුම් දම්පාට පුෂ්ප සහිත ශාකයක් සහ නුමුහුම් දම්පාට පුෂ්ප සහිත ශාකයක් සහ නුමුහුම් දම්පාට පුෂ්ප සහිත ශාකයක් සහ නුමුහුම් සුදු පාට පුෂ්ප සහිත ශාකයක් නුමුහුම් සුදු පාට පුෂ්ප සහිත ශාකයක් ආයි කියන්නකො සර්. නුමුහුම් දම්පාට පුෂ්ප සහිත ශාකයක් සහ නුමුහුම් සුදු පාට පුෂ්ප සහිත ශාකයක් අතර පරපරාගණයක් සිදු කළ විට ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය සටහනකින් දක්වා පළමු පරම්පරාවේ ලැබෙන ශාකවල මල්වල වර්ණය කුමක්දයි ලියන්න.
මල් වල වර්ණය කුමක්දයි ලියන්න. මල් වල වර්ණය කුමක්දයි ලියන්න. ඕ චමත්කා හරි උත්තරේ. අර සටහන අදින්න ඕන. සටහන අදින්න ඕන. සටහන රූපමය සටහන අදින්න. සටහන අදින්න ඕන. සටහන අදිනවා පොඩි උදව්වක් කරන්න. අදිනකොට පුතා මෙහෙම ලියන්න ඕන ඉස්සෙල්ලා. P පරම්පරාවනේ. මොනවාද ශාක දෙක? නුමුම් දම්පාට පුෂ්ප සහිත පුෂ්ප තියෙන ශාකයයි නුමුම් කියන්නේ නුමුම් සුදු පාට පුෂ්ප නුමුම් දම්පාට පුෂ්ප සහිත මේ ශාකය සහිත මේ නුමුම් සුදු පාට පුෂ්ප සහිත මේ ශාකය කියලා ලියලා මෙයාගේ ඥාන දෙක ලියන්න මෙයාගේ ඥාන දෙක ලියන්න ජන්මාණු ලියන්න ජන්මාණු හාර ලැබෙන සටහන දින්න ඇඳලා තීරණය කරන්න හොඳයි හරිද දරුවනේ ඇන්දලම් දාම් ඕ දම්පාට F එක පළවෙනි පරම්පරාව ලැබෙන්නේ දම්පාට ශාක මල් තමයි හැබැයි පුතේ සටහන අදින්න ඕන සටහන අදින්න ඕන අදලා ඉවරද ඉවරයි සර්. හරි දැන් මේ පරම්පරාව මම කිව්වා දැන් ඉවරයි සර්. ඒ නුමුම් ශාක තියෙන පරම්පරාව අපි නම් කරේ P කියලා P මම කියන්නේ නුමුම් දම්පාට පුෂ්ප සහිත මේ ශාකයේ තියෙන ඥාන දෙක මොකක්ද capital W capital W very good නුමුම් සුදු පාට පුෂ්ප සහිත මේ ශාකයේ තියෙන්නේ simple W Simple W. oh Simple W. simple W හරි මෙයා හදන ජන්මාණු වර්ග කීයක් මෙයා හදනවද මේ ශාකයේ ජන්මාණු වර්ග කීයක් හදනවද එකයි ඉතෝරගේ මේක ගැලවෙලා ගිහිල්ලා එක ජන්මාණුකට આવොත් කැපිටල් W මේක ගැලවෙලා ගිහිල්ලා ජන්මාණු ඒක කැපිටල් W ඒ කියන්නේ මෙයා හදන්නේ capital W කියන ජන්මාණු වර්ගය විතරයි. මෙයා හදන්නේ Simple W.
simple W කියන ජන්මාන වර්ගය විතරයි. එතන මේ ජන්මානමයි මේකයි හා වුණාම හැදෙන්නේ මොකද්ද? capital W simple W. නේද? capital W simple W. හරි? මොකද්ද මේ ශාකය? බලන්න මොකද්ද? Dampadamal. පුෂ්ප. දම්පාන පුෂ්ප. එහෙනම් මොකද්ද මේ පරම්පරාව? F එක එක. එහෙනම් F එක පරම්පරාවේ මේ සියලුම ශාක මොන කාටද? දම්පාන පුෂ්ප කියන ශාක. තේරුණාද දරුවනේ? තේරුණා. හරි. ලියාගන්න. ටකල් ලියාගන්න තවම මේක තියෙනවා. ටකල් ලියන්න. සර් ඔව්. සර් ටියුට් එකේ ඉඩ නැහැනේ සර් ආයෙ කරන්න. ඔබද ටියුට් එකේ කොතනද කමන්න සදා කරේ මම අභ්‍යාස කරවන්න ඕන අභ්‍යාස. හරි. මම මේ හොඳටම කරවන්න ඕන අභ්‍යාස කරන්න ටියුට් එකේ ස්පීඩ් එකක් කරගෙන කරන්න. ඒ වලට හාෆ් ස්පීඩ් පුලක් කරන් කරලා ටියුට් එකට අපරන්න. කමක් නැහැ. ආයතනයක් කරනවා අද දවසේ ඉස්සෙල්ලාම ප්‍රවේණී පාඩම සම්බන්ධ දරුවෝ ඉන්නවා නම් පාඩම අතාරින්න එපා. කලින් පාඩම් දෙකේ වීඩියෝ නරඹලා සටහන සකස් කරගන්න. එහෙම කරනකොට ප්‍රශ්න තියෙනවා නම් මට යොමු කරන්න. WhatsApp group එක හරි WhatsApp message එකක් විදිහට හරි මට යොමු කරන්න. පුතා තුන්වෙනි ප්‍රශ්නේ ඉවරයි. ලියාගෙන ඉවරද? හරි සර්. සර් නෑ. දැන් නෑ කියපය ඉවරුනට මම ඕක කියලා කියන්න ඕනේ. නැත්නම් මම බලාගෙන ඉන්නවා ඔයාලා ඉවර වෙනවා. ඔය කියන්නේ පරම්පරා ගානක් වෙනස් නොවී යාම ශාක වර්ගයක් හොයාගන්න ඕනේ. දැන් මෙන්නට ආපුණා ගියොත්මය ශාක. අපේ රටේ තියෙනවා එහෙම වෙනස් නොවී යාම ශාක වර්ග තියෙනවා. හරි? අපේ රටේ දෙවෙනි ශාක තියෙනවා. දැන් ඔය ඉස්සර කාලේ තිබිච්ච B වර්ගයේ බලන්න. හරි? ඒවා මුහුන් කළා නෑනේ. ඒ වගේ ශාක තෝරගන්න ඕනේ. දාතන තියෙන ප්‍රවීණ විද්‍යාවේ ගොඩක්ම අලුතෙන් මුහුන් කරපු ශාක ඥාන ඉංජිනේරු විද්‍යාවේ හදපු ශාකය ගොඩක් තියෙනවා. හැබැයි මුල් කාලේ තිබිච්ච V වර්ගයේ මේවා මුහුන් කළා නේ. කියන්නේ මුහුන් කළා ඥාන තාක්ෂණය වෙනස් කළා නේ ඒවා. ඒවා පාවිච්චි කරන්න පුළුවන්. හරි? හතරවෙනි එක ලියන්න. හතරවෙනි ප්‍රශ්නේ. F එක පරම්පරාවේදී ලැබුණු ඒක මේ හරියන්න ඕනේ. හතරවෙනි ප්‍රශ්නේ හතර. අපි ප්‍රශ්න තුනක් කරානේ හතරවෙනි එක. මේ ප්‍රශ්නේම හතරවෙනි එක. හරි? F එක පරම්පරාවේදී ලැබුණු දම්පාට පුෂ්ප සහිත ගෙවතුමේ ශාකවල F එක පරම්පරාවේ ලැබුණු දම්පාට පුෂ්ප සහිත මේ ශාකවල ස්වපරාගණය වීමට සලස්වන ලදී. එවිට
එවිට F2 පරම්පරාවේදී ලැබෙන ශාකවල එවිට F2 පරම්පරාවේදී ලැබෙන ශාකවල F2 පරම්පරාවේදී ලැබෙන ශාකවල පුෂ්පවල වර්ණය නිර්ණය කිරීමට සටහනක් ඇඳ දක්වන්න හරි දැන් අපිට කියන්නේ F1 පරම්පරාවේ ශාක F1 පරම්පරාවේ ශාක මොනවද අපිට ලැබුණේ දම්පාට පුෂ්ප සහිත මේ ශාක ඒ වගේම F1 පරම්පරාවේ ඔක්කොම මොනවද දම්පාට पुष्प सहित मैं शाके हम्मुनी F1 परंपरावे मे शाके तुमने कैपिटल W सिंपल W ये मे शाके තියෙන්නේ कैपिटल W सिंपल W දැන් ජන්මාන ඇදලා ආවේනික වන ආකාරය අඳින්න පුළුවන්ද පුතා පළවෙනි පරම්පරාවේ ශාක අතර සෝපරාගණය වෙන්න සැලසුවානේ. ඒ සෝපරාගණය කෙරෙව්වහම F2 පරම්පරාවේ ලැබෙන පුෂ්ප ගිවතුමය ශාකවල මල් වල වර්ණයේ සටහනකින් තීරණය කරන්න. පටන් ගන්න. ඉස්සෙල්ලා ජන්මාන වර්ග අදින්න. ජන්මාන වර්ග තීරණය කරන්න. ඊට පස්සේ ජන්මාන අතර වැඩේ පටන් ගත්තද? කවිදු හරි ඉවරද? තව ප්‍රශ්නේ කරන්න ඉන්නවද?
නෑ සර් ඉවරයි. ඉවරයි. බලමුද අපි එන ප්‍රශ්නේ? හරි. දැන් දරුවනේ මේ දම්පාට පුෂ්ප සහිත මේ ශාකය හදන ජන්මාන වර්ග කීයක් තියෙනවද? දෙක. එකයි. එකක් කැපිටල් W. අනිත් එක W. සිම්පල් W. හරි. මේවා තමයි ජන්මාන. මේවා ජන්මාන. ලියවෙන්න ජන්මාන කියලා. හරි. මෙයාට හදන්න පුළුවන් ජන්මාන දෙවර්ගයක් තියෙනවා. එකක් කැපිටල් W. අනික සිම්පල් W. අපි දන්නේ මොන ජන්මාන මොනවා වේද කියලා. මේ ජන්මානයි හා වුණොත් මොකද වෙන්නේ? කැපිටල් W කැපිටල් බලවල වර්ණය දම්පාට පුෂ්ප. මේ ජන්මානයි හා වුණොත් මොකද? කැපිටල් W සිම්පල් W. මොකද්ද මල් වර්ණය? දම්පාට මොකද කැපිටල් W කියන්නේ ප්‍රමුඛ ඥානයක් නේ. ප්‍රමුඛ ඥානයක් නිලින් ඥානයත් එක්ක හිටියොත් එම මතුවෙන්නේ ප්‍රමුඛ ඥානයේ ලක්ෂණ. දම්පාට පුෂ්ප. හරි. මෙන්න මේ ජන්මානයි හා වුණොත් ඒත් එන්නේ කැපිටල් W සිම්පල් W. මොකද්ද මල් වර්ණය? දම්පාට පුෂ්ප. මේ ජන්මානයි හා වුණොත් සිම්පල් W. මොකද්ද මල් වර්ණය? සුදු පාට. දැන් බලන්න දරුවනේ දම්පාට මල් තුනක් හදනකොට සුදු පාට මල් දෙන්නේ කීයද? එකයි. දම්පාට පුෂ්ප සහිත ශාක තුනකට සුදු පාට පුෂ්ප විවර ශාක දෙන්නේ කීයද? එකයි. 3ට 1 අනුපාතයෙන්. එහෙනම් මේ නැවතත් තහවුරු වෙන්නේ මොන නියමයේද? මෙන්ඩල්ගේ දෙවන පරීක්ෂණය. මේ තහවුරු වෙන්නේ මෙන්ඩල්ගේ දෙවන පරීක්ෂණය නැවතත් තහවුරු වෙනවා සාර්ථකයි කියලා. ඔබට මතකද මෙන්ඩල්ට ලැබුණා උසපෑ උස් තුනකට මිටිපෑ ශාක එකක්. ඒ වගේ ප්‍රමුඛ ලක්ෂණයේ තියෙන ශාක තුනකට නිලින ලක්ෂණයේ තියෙන ශාක එකක් වලින් තමයි දෙවෙනි පරීක්ෂණයේදී මෙන්ඩල්ට ලැබුණේ. ඒක නැවතත් මෙන්න තහවුරු වෙනවා. පුතා පැහැදිලිද නැද්ද? පැහැදිලි නේද? right. ඊළඟට අපිට තියෙන්නේ මේ පනට් කොටු අදින්න. පනට් කොටු අදින්න තියෙන්නේ. පනට් කොටු අදින්න මම බලාපොරොත්තුවක් නැහැ. පැහැදිලිද සර්? මම අහන්න පුතා පැහැදිලි කියලා. මම අහන්න පැහැදිලි කියලා. දැන් ඔයාලා කියන්නේ පැහැදිලි නැහැ. පැහැදිලි එහෙම දෙන්න. දැන් මම ඔයාලට අවස්ථාවක් දෙනවා ත්‍රිවේණි විද්‍යාවේ අද උගන්වපු දේවල් සම්බන්ධ ඕනම ප්‍රශ්නයක් අහන්න. ත්‍රිවේණි විද්‍යාවේ අද උගන්වපු ඕනම ප්‍රශ්නයක් අහන්න. මුකුත් නැද්ද? හරියට. ප්‍රශ්න නැද්ද? ප්‍රශ්නේ අපි ලබන සතියේ පන්ති කරනකොට පුතා
මේ දක්වා අනිවාර්යයෙන්ම පළවෙනි පාඩම් දෙකට ආවේ නැත්නම් පළවෙනි පාඩම් දෙකේ වීඩියෝ එක බලලා ටියුට් එක සම්පූර්ණ කරලා තියෙන්න ඕන. හරි? එතකොට ලබන සතියේ පාඩම් සම්බන්ධ වෙන ඉස්සලා ටියුට් එක එකපාරක් මුලින්ම අද මේ කරපු දේ දක්වා කරලා තියෙන්න ඕන. ලබන සතියේ තව කොටසක් අපිට එනවා. 50 කොට වෙනවා. ආවේනීය පිළිබඳ ඥාන සංකල්පය ගැඹුරින් අධ්‍යයනය කරන ලබන සතියේ. හරි? ඒ හින්දා මේ දක්වා කරපු ටික සම්පූර්ණයෙන් පාඩම් කරලා ලබන සතියේ පාඩමට සම්බන්ධ වෙන්න ඕන. තාමත් නිබන්ධන ලැබුණ නැත්නම් හරි? නිබන්ධන ලැබුණ නැත්නම් කොහොමද කියන්නේ ක්ලාස් එක දිනනවා කියලා? ක්ලාස් එක දිනනවා සතුරාදා සාමාන්‍ය ක්ලාස් සර් මට සර් මට ෆ්‍රයිඩේ ක්ලාස් එකට එන්න බැරි වෙයි සර්. ඔව් එහෙනම් ඉතින් මොකද ක්ලාස් එක සම්බන්ධ වෙන්න ඉරිදා පුළුවන්ද? පුළුවන් සර් Zoom එකේ. Zoom නෑ හරි කිත් කතින සටහන් තමයි ඉරිදා ක්ලාස් වල යන්නේ. හරි ඔයාලට මේ සෙනසුරා කියන්නේ පන්තිල සහභාගී වෙන්න බැරි අයට ක්ලාස් ඕනම එකට සම්බන්ධ වෙන්න පුළුවන්. මැනික් කෙනෙක්ට පුළුවන්, පත්තිකමකටත් පුළුවන්, නුවරකටත් පුළුවන්. ඒ පාඩම් තුනම පන්ති තුනේම යන්නේ එක සමානව යන්නේ. එක සමානව යන්නේ. සර් Zoom එකේද තියෙන්නේ ක්ලාස් එක? ආයතනයේ තියෙන. සර් පබසර එකේද තියෙන්නේ ඉරිදට? නෑ නුවර තියෙන. සර් අද එකේ වීඩියෝ එක දාන්නවද? හරි. අද වීඩියෝ එක දාන්න. හරි නේද? හරි එහෙනම් ප්‍රශ්න තියෙනවා නම් ඒ කමන්නේ WhatsApp කරා මට එවන්න මම උත්තර දෙන්නම්. හරි. මේක ඉස්සෙල්ලා තියෙන ඒවට අහන්න එපා ප්‍රශ්න. අද මේ උගන්වපු දෙයක් ප්‍රශ්න තියෙනවා නම් මට යොමු කරන්න මම උත්තර දෙන්නම්. හරි එහෙනම් දරුවනේ අපි අද සමුගන්නවා. ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් වේවා. අපි නම් සමුගන්නවා.